මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. පාස්කු ජනාධිපති වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම් කර ඇති පුද්ගලයන් 5 දෙනෙකු පිළිබඳ කඩිනම් විමර්ශන. කඩු කිනිසියානයනය කළ බවට සැකකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි නීතිපතිවරයාගෙන් පොලිස්පතිවරයාට උපදෙස්න්. වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡා සාර්ථකයි. 20 වන සංශෝධනය සම්මත කර ඇති ආකාරය අභියෝගයට ලක් කළ පෙත්සමක් සලකා බැලීමට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍රයගීම ලබන 27 වෙනිදා සිට. බ්‍රිතාන්‍ය තානාපතිවරයා වහා යළි කැඳවීමට මියන්මාර හමුදා පාලනය තීරණය කරයි. පාස්කු ප්‍රහාර මාරාව පිළිබඳ ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම් කර ඇති පුද්ගලයන් පිළිබඳ වහා විමර්ශන සිදු කරන්නයි නීතිපතිවරයා පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දීමක් කරයි. එම පරිච්ඡේදයේ නම් කර ඇත්තේ අබු හින්ද්, ලුක්මාන් තාලිබ් අහමඩ්, රිම්සන් සහ මහෙන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජස්මින් යන අය පිළිබඳවයි. මේ අතර පාස්කු ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අද අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයට ප්‍රධානතම හේතුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛ ස්ථානය නොදීම බවයි. පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස් කර ගැනීමට පසුගිය යහපාලන රජයේ බලධාරීන් ක්‍රියා කළ ආකාරයද ඇමතිවරයා පැහැදිලි කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි ප්‍රමුඛ ස්ථානය දීලා දෙන රටේ ජාතික ආරක්ෂාවට. ඒක තමයි එක රටේ ජාතික ආරක්ෂාව හරියට තිබුණොත් තමයි රට අපිට ගෙනියන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. තමුන්නාන්සේලා අපි දැක්කනේ 2015 දිනලා මංගල සමරවීර මහත්මයා මොකද ඉස්සෙල්ලාම කරේ? තුමා මානව හිමිකම් කවුන්සිලයට ගිහලා අපේ රටේ රණවිරුවන්ට විරුද්ධව සම යෝජනාවට එතුමා සම්මත කරා. ඇයි? තමුන්නාන්සේලාට ඡන්දේ වියදම් කරපු අයට තුටුපඬුරු ගෙව්වා. ඒක තමයි ඇත්ත කතාව. මේ අතර විවාදයේදී අදහස් දැක්වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය පැවසුවේ 97 වතාවක් දැනුම් දීම් කර තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පසුගිය රජය අසමත් වූ බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය. 2001 අපිට මතකයි අර මිලේනිය මහා පාවාදීම එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාව ඝාතනය කරන්න ඉන්නවා කියලා යුද හමුදාව බුද්ධි අංශ නිලධාරීන්ගේ සියලුම රහස් ටික එළියට දැම්මා. මොකද වුනේ? යුද හමුදා බුද්ධි නිලධාරීන් අපිට අහිමි වුණා. කර්නල් මුතලිෆ් මහා පාරේ වෙඩි තියලා මැරුවා. ජාතික සාමය සංහිඳියාව කියලා කඩතුරාවට මුවා වෙලා ජාතික ආරක්ෂාව ගැන වගේ වගක් නැතුව කටයුතු කරපු නිසා 97 වතාවක් දැනුම් දීලා තියෙනකොට මේ ප්‍රහාරය වළක්ව ගන්න හැකියාවක් ලැබුණා. ඒ වේදනාව තියෙනවා. මොකද මම ඒ වේදනාව අත්විඳපු කෙනෙක්. මේ අය වෙනුවෙන් යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න කියන එක තමයි කාදිනල් උන්වහන්සේ ඉල්ලන්නේ. දැන් කාදිනල් උන්වහන්සේට අපහාස කෙරුවා සමහර උදවිය. උන්වහන්සේ දේශපාලනය කරනවා කියලා කිව්වා. පළුවිරිදාව ප්‍රකාශයට පත් කරම එතන ගිහලා සමහර අය හිට ගන්නවා. ඒ නිසා මේක පිළිබෙදිලා බලන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. මෙම ප්‍රහාරයේ මහා මොලකරුවන් හඳුනාගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කළේය. කඩු සහ කිනිසි ආනයනය කළ බවට සැකකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි නීතිපති දප්පුලද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙයි. මෙම ආනයනයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීති අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද නීතිපතිවරයා පෙන්වා දී ඇත. මේ පිළිබඳව නීතිපතිවරයා නිල වශයෙන් පොලිස්පතිවරයාව දැනුම්වත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.
කොළඹ අගරාධගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉදිරිපත් කළ රීඩ් පෙත්සමකට අදාළව නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාරා ජයරත්න මෙනවිය. පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කාල වකවානුවට අදාළව සහ ඊට පෙර සහ පසුව මෙරටට ආනයනය කරන ලද අති විශාල ප්‍රමාණයේ කඩු කිනිසි සහ ඒහා සමාන ආයුධ භාරයට ගන්නා ලෙසටත් එකී ආයුධ රඳවා තබා ඇති හෝ සංගවා ඇති හෝ ගබඩා කර ඇති ස්ථාන හඳුනා ගන්නා ලෙසටත් එසේම එකී ආයුධ සන්තකයේ තබා ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් මෙන්ම එකී ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළ පුද්ගලයන් හඳුනාගෙන එකී පුද්ගලයන් සම්බන්ධයෙන් නීතියේ අදාළ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසටත් ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයා වෙත අද්දින උපදෙස් ලබා දෙන ලදී. වාහන ආනයනයකරුවන්ගේ සංගමය සහ ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡා සාර්ථක බව එම සංගමේ සභාපති සම්පත් මෙරිනගේ මහතා පවසයි. ඒ අනුව නුදුරේදීම වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මෙරිනගේ මහතා කියයි. වාහන ආනයනයට පනවා ඇති සීමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමගද සාකච්ඡා පැවැත්වූ බව වාහන ආනයනයකරුවන්ගේ සංගමේ ලේකම්වරයා කියයි. ලබන සතියේදී වාහන ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ගැටලුවලට සාධනීය විසඳුමක් ලැබෙන බවද මෙරින්නගේ මහතා කියයි. වාහන මිල ඉදිරියේදී පහත බසිනු ඇතැයි විශ්වාස කෙරේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීම ලබන 27 වෙනිදා ආරම්භ කරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පවසයි. සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙමින් සාර්ථකව සාමාන්‍ය පෙළ විභාගය පවත්වාගෙන යාමට සියලු බලධාරීන්ගෙන් පූර්ණ සහයෝගයක් ලැබුණු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කර ඇති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරේ. අග විනිසුරුවරයා මෙම පංචපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර ඇත. ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, HMD නවාසන්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු එහි සමාජිකයෝ වෙති. මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ලබන 12 වන සිකුරාදා සලකා බැලේ. විනිවිද පිරිමිනේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විමල් වීරවංශ ඇමතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරයි. රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා සහරාන් හසීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට වෙන තොරතුරක් සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇමතිවරයා ඊයේ දිනේ උත්සවයකදී පළ කළ අදහසක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බදියුදීන් මහතා පැවසුවේ හැකිනම් චෝදනා සාධාරණව ඔප්පු කරන ලෙසයි. අධිකරණය හමුවේ නිසි වේලාවට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලැබූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය අධිකරණයෙන් සමාවෙල්ලා තිබේ. ඉන් අනතුරුව පෙර ඇප මත ඇය මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කළේය. 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන සිරකර තබා ගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක් අද කැඳ වූ අවස්ථාවේ විත්තිකාර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටියාය. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය. එම නියෝගයේ ප්‍රකාශයට පත්වී ස්වල්ප වේලාවකින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණීම නිසා වරෙන්තුව යලි කැඳවින. හිටපු මන්ත්‍රීවරිය අධිකරණයට ඉදිරිපත් වූයේ සිය නීතිඥවරිය මාර්ගයෙනි. එම නීතිඥවරිය පැවසුවේ සිය සේවාදායිකාවකට මාස 1.5ක බිලිඳකු සිටින බවයි. නිසි වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඇය අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියාය.
නඩුව ජූනි මාස 17 වෙනිදා යලි කැඳවීමටද නියම කෙරිණ. සිව් මාසකට පසු මෙරටින් අවම කොරෝනා සාධිතයන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා විය. ඊයේ දිනේදී වාර්තා වූ කොරෝනා සාධිතයන්ගේ සංඛ්‍යාව 304කි. ඉන් වැඩිම පිරිසක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේනි. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා සාධිතයන්ගේ සංඛ්‍යාව 86343කි. සුවය ලැබූ මුළු සංඛ්‍යාව 82753කි. මරණ 511ක් වාර්තා වේ. වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3079කි. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා සාධිතයන්ගේ සංඛ්‍යාව 11,81,90,663කි. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා සාධිතයන්ගේ සංඛ්‍යාව 2,98,01,506කි. ඉන්දියාවෙන් කොරෝනා සාධිතයන් 1,12,62,707 දෙනෙකුද, බ්‍රසීලයෙන් කොරෝනා සාධිතයන් 1,11,25,17 දෙනෙකුද, රුසියාවෙන් කොරෝනා සාධිතයන් 43,42,474 දෙනෙකුද, බ්‍රිතාන්‍යයෙන් කොරෝනා සාධිතයන් 42,28,998 දෙනෙකුද වාර්තා වේ. ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා සාධිතයන්ගේ සංඛ්‍යාව 39,32,862කි. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 26,22,806කි. ඇමරිකාවෙන් කොරෝනා මරණ 5,40,574ක් වාර්තා වේ. බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 2,68,568කි. මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 1,91,789ක් වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,58,079කි. බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 1,24,797ක්ද, ඉතාලියෙන් කොරෝනා මරණ 1,479ක්ද වාර්තා වේ. මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 9,38,78,203කි. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදනය වී සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2,59,49,678කි. බ්‍රසීලයෙන් සුවය ලැබූ 98,43,218 දෙනෙකුද, රුසියාවෙන් සුවය ලැබූ 39,32,177 දෙනෙකුද, බ්‍රිතාන්‍යයෙන් සුවය ලැබූ 33,15,934 දෙනෙකු පිළිබඳවද තොරතුරු වාර්තා වේ. අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙන බව චීනය කියයි. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ චීන විදේශ නියෝජ්‍ය අමාත්‍ය ග්ලුවෝ ජාඩෝ යන මහත්වරු ඉකුද්දා බීජිංහිදී සාකච්ඡා කළහ. එහිදී ශ්‍රී ලංකාවට චීන සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීම පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණ. වැඩි ව්‍යාපාර සංඛ්‍යාවක් කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජනය කිරීමටද චීනය උනන්දුවක් දක්වයි. ඊට ශ්‍රී ලංකාවේද සහාය ලැබේ. චීනයේ ආධාර මත සිදුවන මෙම ව්‍යාපෘති දෙක බිම්මට්ටමේ සිට ඉහළ නැංවීම සඳහා සුදුසු කාලය එළඹ ඇතැයි ග්ලුවෝ මහතාද පවසයි. දෙරට අතර ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳවද සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන චීන වෙළඳපළට යොමු කිරීමේ අවශ්‍යතාව කොහොන මහතා චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චීනයේ සහාය මෙන්ම තමන්ට පක්ෂපාතී තවත් රටවල සහායද ලබා දෙන බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 130 වැන්න ගොඩකවෙල ඇල්පිටිය ශ්‍රී එළපාතාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය කඹුරුගමුවේ සීවලි නායක ස්වාමින් වහන්සේ ලක්වාසී ලෝකවාසී සියලු ජනතාවට සෙත්පතන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව 130 වන වරටත් පවත්වනු ලබන පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් දිවයින පුරා බෙදාහරින අතර අද දින පස්වරු 6:00 සිට 7:00 දක්වා ගොඩකවැල අල්පිටිය ශ්‍රී එළපාතාරාම විහාරස්ථානයේදී සිදු කරනු ලබයි. මේ සජීවී ලෙස ශ්‍රවණය කර රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය දුරු කරවාගෙන දෙලොව අභිවෘද්ධිය සලසා ගන්න. ත්වන් සරණයි. පසුරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවාව ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස ප්‍රචාරය කෙරේ. අම්පාර දිව්‍යාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ පූජ්‍ය වැලිගම රතනපාල ස්වාමින් වහන්සේ අම්පාර රෝහලේදී අපවත් වූහ. උන්වහන්සේ 85 වන වියේ පසුවිය.
ආදානය දිව්‍යාගල පාසලේ සීවලී ක්‍රීඩාංගණයේදී හෙට පස්වරුවේ සිදු කරන බව බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය බුද්ධංගල සුසීම ස්වාමින් වහන්සේ පැවසූහ. මීළඟට ප්‍රමුඛ පුවත. විවාහ අධ්‍යාපන නිවාස මේ ඕනෑම පර්සනල් ලෝන් එකක් පැය 24න් ලබා ගන්න. People's Bank Digital Banking සමග එක්වන්න. People's Bank Digital Banking නියම නිදහසකට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. යහපාලන රජයේ සමයේ අන්තවාදී කණ්ඩායම් සහ ත්‍රස්තවාදීන් ඉතා ශක්තිමත්ව සංවිධානය වූ බව මදුර විතානගේ මන්ත්‍රීවරයා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රැඩිකල් ඉගැන්වීම් තා පැහැදිලිව ඒකේ අපි දැක්කා ඒ වගේම මේ 2015 පස්සේ ඒක තමන් හොඳට සීක්‍රෙට් වර්ධනය වුණා. ටුවරිස්ට් වීසාරම් විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා ලංකාවට. ඒ ගැන මුස්ලිම් මැති ඇමතිවරු පවා ඒවකට හිටපු පොලිස් ඇමති රාගරත්නායකට ඒ වගේම රුවන් විජේවර්ධන මහත්මයා නියෝජ්‍ය ආරක්ෂක මහත්මයාට ප්‍රකාශ කරා මෙන්න මේ වගේ වහම විමර්ශනය කරනවා. මොකද අපේ මුස්ලිම් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට මේ රටේ සිංහල මුස්ලිම් වරු ශ්‍රී ලාංකිකයින්ට සැබෑවට මේ රටට ආදරය කරන මිනිස්සු ලොකු තර්ජනයක් කරනවා. මේ අන්තවාදී කියන්නේ විශේෂයෙන්ම YouTube channel වල ඒවා ඉගෙනන ඉගෙනන්නේ මෙන්න මේවා කොයිම වෙලාවකත් මේ රජය අවධානය යොමු කරන්නේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මැදවච්චිය පොදු වෙළඳපොළ සංකීර්ණයේ වෙළඳුන් බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් 1,36 ලක්ෂය ඉක්ම වූ මුදලක් මැදවච්චිය ප්‍රාදේශීය සභාවට අහිමි වී ඇතැයි වාර්තා වේ. දිගින් දිගටම මෙම ව්‍යාපාරිකයන් කඩකුලි නොගෙවීම නිසා කඩකාමර මුද්‍රා තබා යලි පවරා ගැනීමට මැදවච්චිය ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙන. නමුත් විවිධ බලපෑම් හමුවේ එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් පවතී. නීතිමය ක්‍රමවේදයක් යටතේ ඉදිරියේදී කුලී අඩුකොට යම් සහනයක් සැලසීමට තීරණය කර ඇතැයිද ප්‍රාදේශීය සභාව පවසයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. බ්‍රිතාන්‍යයේ සිටින මියන්මාර තානාපතිවරයා වහාම සිය රට වෙත කැඳවීමට මියන්මාර හමුදා පාලනය තීරණය කර තිබේ. අවුන් සාන් සූකී ඇතුළු පිරිස නිදහස් කරන්නයි ඔහු බ්‍රිතාන්‍යයේදී කළ ප්‍රකාශය ඊට හේතුවයි. ඔහු හමුදා කුමන්ත්‍රණයද විවේචනය කළේය. මෙම තත්ත්වය නිසා රට බෙදී ඇති බවත් සිවිල් යුද්ධයක අවධානමකට ලක් වී ඇති බවත් සඳහන් කළේය. චන්ද්‍රයා පිළිබඳ ගවේෂණ සිදු කිරීමට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම සඳහා චීනය සහ රුසියාව සැලසුම් සකස් කරයි. දෙරට අතර සහයෝගීතාවයෙන් මෙම නවීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීමට තීරණය කර ඇත. දෙපාර්ශවයේම අභ්‍යවකාශ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ සහයෝගය මීට ලබා ගැනේ. වෙනත් රටවල ගගනගාමීන්ටද එහි සේවය ලබාගත හැකි බව රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථාන නිලධාරීහු පවසති. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. ජාතික විදුලි බල සැලැස්මට අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බව මෙරට තුර්කි තානාපති ඩිමේට් සික්සියොග්ලු මහත්මිය පවසයි. ඩීසල් බලාගාර වෙනුවට සමස්ත විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගේ නිපදවීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියයි. එම වැඩපිළිවෙලට සහයෝගය දිය හැකි බව ඇය ඇමති ඩල සලහ පෙරුම මහතා සමග පැවති සාකච්ඡාවකදී කීවාය. වසර 2025 වන විට විදුලි බලය සඳහා ඩීසල් දායකත්වය 5% දක්වා පහත හෙළීම අරමුණයි. වසර 2030 වන විට එය සම්පූර්ණයෙන්ම නවතා දැමේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර ප්‍රථම එක්දින ක්‍රිකට් තරගය අද රාත්‍රී 7ට ඇන්ටිගුවාහිදී ආරම්භයි. ඕවර් 20 තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත්විය. මේ නිසා එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වී තිබේ. තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරග 2 දිවා තරග වේ. 20 තරගාවලියේදී දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළේය. ඔහුගේ ගෝග්ලේ පන්දුව පිතිකරුවන්ට මහත් තර්ජනයක් විය. එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිළ මෙහෙවන ලබන්නේ දිමුතුන් කරුණාරත්නයි. කිරාන් පොලාඩ් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මෙහෙවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ 1975 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි අවස්ථාවේ මුලින්ම මුහුණ දුන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හමුවේය. එතෙන් සිට මේ දක්වා වසර 46ක කාලයේදී දෙරට අතර එක්දින තරග 60ක් පවත්වා ඇත. ඉන් තරග 29ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර කොදෙව් පිළ තරග 28ක් ජයගෙන තිබේ. මෙම තරගයටද 20 නායකයා වූ දසුන් ශානක සහභාගී නොවන බව වාර්තා වේ. එම ස්ථානයට තිසර පෙරේරා එක්වනු ඇතැයි කොදෙව් වාර්තා සඳහන් කරයි. බටහිර ඉන්දිය කොදෙව් පිළ වෙනුවෙන් කෙවින් සින්ක්ලෙයාද ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පැතුම් නිශ්ශංකද එක්දින වරම් අද ලැබීමට නියමිත බව වාර්තා සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සීමා සහිත විජය සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත CIB shopping center ජාලයේ නවතම ශාඛාව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අසලදී පසුගියදා විවෘත කෙරිණ. ජනක බණ්ඩාර තෙන්නකෝ අමාත්‍යවරයා සීමා සහිත විජය සමූහ ව්‍යාපාරයේ සභාපති KRG විජේසුන්දර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මසක් ඇතුළත ලංකා සතු සාහිතනයේ අලෙවි ජාලය සහ ගබඩා පද්ධතිය පරිගණකගත කිරීමට පියවර ගැනේ. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද දිනේ මෙම අදහස් පළ කළේය. ලංකා සතු සාහිතනයට අලෙවි ද්‍රව්‍ය ලබා ගැනීමේදී දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛතාවය ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ඇමතිවරයා පැවසිය. බුද්ධික පත්‍රණ මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම සබරගමුව දකුණු වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. පාස්කු ජනාධිපති වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම් කර ඇති පුද්ගලයන් 5 දෙනෙකු පිළිබඳ කඩිනම් විමර්ශන. කඩු කිනිසි ආනයනය කළ බවට සැක කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි නීතිපතිවරයාගෙන් පොලිස්පතිවරයාට උපදෙස්. වාහන ආනයනයකරුවන්ගේ සංගමය සහ ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡා සාර්ථකයි. 20 වන සංශෝධනය සම්මත කර ඇති ආකාරය අභියෝගයට ලක් කළ පෙත්සමක් සලකා බැලීමට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍රයගේම ලබන 27 වෙනිදා සිට. බ්‍රිතාන්‍ය තානාපතිවරයා වහා යළි කැඳවීමට මියන්මාර හමුදා පාලනය තීරණය කරයි. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.